එතකොට ඉන්වර්ස් රිලේෂන් කියන එක අපි ඩිෆයින් කරේ f කියන්නේ a වල ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකක් නම් f ඉන්වර්ස් කියලා රිලේෂන් එකක් තියෙනවා b වල ඉඳන් a ට. එතකොට අපි ඒක කියන්නේ f a සමානයි b නම් f ඉන්වර්ස් b සමානයි a වෙනවා. එතකොට මේ තියෙන ගන්න ටික. එතකොට අපි මෙතන පෙන්නවා x2 වගේ එකක ඉන්වර්ස් එක ෆන්ක්ෂන් එකක් වෙන්නේ. මේක රිලේෂන් එකක් වුණාට ෆන්ක්ෂන් එකක් වෙන්න නම් මෙන්න මේ ප්‍රොපර්ටි එක තියෙන්න ඕනේ. f inverse is a function if and only if f is a bijection. ඒ කියන්නේ තොර දෙපැත්තම පෙන්නනවා. මෙයා ෆන්ක්ෂන් එකක් නම් මෙයා bijection එකක් වෙන්න ඕනේ. f inverse ෆන්ක්ෂන් එකක් නම් f bijection එකක් වෙන්න ඕනේ. f bijection එකක් නම් f inverse ෆන්ක්ෂන් එකක් වෙනවා. එතකොට ඒක prove කරලා පෙන්වන්න තියෙනවා. අපි එතකොට කොහොමද ඒක prove කරන්නේ? මේක ආපු හොඳ නැත්නම් රෙකෝඩින් ඔන් කරන්න. මේ එතකොට YouTube වීඩියෝ එක ඔක්කොම තියෙනවා කලින් දවස්වල. මම ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ අපි රියල් කරන ගමන් මේ වෙක්ටර්ස් එක උත් කරා. ආයි දවසක එතකොට වෙක්ටර්ස් එක ඉතුරු පාර්ට් එක කරන්නම් මේ එතකොට වෙක්ටර් වීඩියෝ එකත් බලන්න. මොකද වෙක්ටර්ස් නම් හැමෝටම තියෙනවා. වෙක්ටර්ස් අනික සාමාන්‍යයෙන් තේරුම් ගන්නවත් ලේසි මේ වගේ පොඩ්ඩක් ජිග් පාර්ට් එක අඩුයි වෙක්ටර්ස් දන්නවනේ ඒලෙවල්ස් කාලේ කරපු ටිකයි තව වෙක්ටර් ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ ඒ ටික තමයි කතා කරලා තියෙන්නේ. එතකොට f inverse කියන ෆන්ක්ෂන් එකක් නම් f කියන එක bijection එකක් කියලා පෙන්නන්න. එතකොට අපි proof එක බලමු. එතකොට අපි දන්නවා මෙයාගේ proof එකක් කරද්දී අපි පෙන්වන්න ඕනේ f inverse ෆන්ක්ෂන් එකක් නම් f කියන කෙනා bijection එකක් වෙනවා කියලා. ඒකට පළවෙනි පාර්ට් එකේදී මම මේ අතට පෙන්නන්නම්. එහෙනම් නේද? එතකොට f inverse අපි එතකොට පෙන්නන්නේ මුලින් මේක. අපි assume කරමු. එතකොට මේකදී අපි මුලින්ම assume කරනවා. suppose assume කොයි පැත්තට දෙන්නවද බලන්න මම එතකොට f inverse is a function. ඒකට අපි දන්නවා function එකක් නම් මොකක්ද කියන්නේ හැම f inverse කියන එක function එකක් නම් අපි දන්නවා for all sorry මම මෙතන f කියන එක මොකක්ද කියලා කිව්වේ නෑ. f කියන්නේ a වල ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකක් කියලා අපි ගමු. ඒකට f කියන්නේ a වල ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකක්. එහෙනම් අපි දන්නවා f inverse definition එක අනුව b වල ඉඳන් a ට තියෙන රිලේෂන් එක. ඒකට මෙන්න මෙයා ෆන්ක්ෂන් එකක් කියලා පෙන්වන්න තමයි හදන්නේ. ඒකට අපි f inverse ෆන්ක්ෂන් එකක් කියලා assume කරමු. එහෙනම් අපිට මෙන්න මේක පෙන්වන්න පුළුවන් වෙනවා. අපි ෆන්ක්ෂන් එකක් නම් දන්නවා for all මෙයා ෆන්ක්ෂන් එකක් නම් y අපි b ගේ elements y which is an element of p there exists which is an element of එතන unique element එකක් තියෙනවා x කියලා such that f inverse b equal a අන්න ඔක තමයි අපි ඒකට මේ තියෙන මන්නිකාර definition එක ලියුවා පොඩ්ඩක් අපිට ඔළුවට යන්න එක ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ගමු මෙහෙම. එතකොට දැන් bijection එකක් කිව්වහම මොකද්ද මම කිව්ව bijection එකක් කියන්නේ on to වෙන්නත් ඕනේ 1 to 1 වෙන්නත් ඕනේ කියලා. එතකොට මේක දැක්ක ගාම අපිට පේනවා නේද? මේක බලන් අපිට කියන්න පුළුවන් අපි f කියන ෆන්ක්ෂන් එක දිහා බලුවහම අපිට පේනවා
ඒ කියන්නේ a වල ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකක් f ඊට පස්සේ f ඉන්වර්ස් කියන්නේ b වල ඉඳන් a ට. නමුත් b වල හැම එලිමන්ට් එකකටම අදාළව මම මේ f ඉන්වර්ස් කියන රිලේෂන් එක පෙන්නුවා. මෙහෙමනම් මේක වෙනවා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ f ඉන්වර්ස් කියන එක මේක තියෙනවා නම් fa කියන්නේ f inverse b සමානයි a කියන්නේ fa සමානයි b කියන එක. ඒකින්ද අපිට ලියන්න පුළුවන් for all y which is an element of b there exists x which is an element of a such that fa equal b. මේ කියන්නේ y වල හැම b වල හැම y අගයකටම අදාළව b වල හැම y අගයකටම අදාළව x අගයක් තියෙනවා මෙතන a කියන එක නෙමෙයි x කියන එක පාවිච්චි කරනවා. f x සමානයි y මට මෙතන y x වෙනවා. ඒ කියන්නේ b වල හැම y අගයකටම අදාළව a වල x අගයක් තියෙනවා මේ සම්බන්ධය තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙනවා f is onto කියන එක තමයි මේ ඔයගොල්ලෝ onto කියන එකේ definition එක බලුවම වෙයි. මේක තමයි onto වල definition එක වෙන්නේ. එතකොට f කියන function එක onto කියලා පෙන්වනවා. ඒ part එක හරි. දැන් 1 to 1 කියලා පෙන්වන්න තියෙනවා. අපි ගමු f inverse x. f x1 සමානයි y සමානයි fx2 කියලා. එතකොට මේ කියන්නේ fx1 සමානයි fx2 කියලා කියන්නේ ඒක y කියලා වැලියු එකකට සමාන වෙනවා. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් දැන් අපි ඉන්වර්ස් රිලේෂන් එකක් තියෙනවා කියලා කිව්වනේ. එහෙනම් x 1 සමානයි f inverse y and x2 සමානයි f inverse y. නමුත් මම මෙතන assume කළා f inverse කියන්නේ function එකක් කියලා. f inverse function එකක් නම් හැම y value එකකටම අදාළව ලැබෙන x value එක unique වෙන්න ඕනේ. ඒ කියන්නේ function එකේ definition එක f inverse function එකක් වෙනවා නම් හැම y value එකකටම අදාළව f inverse function එකෙන් ලැබෙන එක unique වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? unique වෙනවා කියන්නේ x1 සමානයි x2 වෙනවා. මේ දෙකෙන් y inverse වලින් කියන්නේ එක අගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ x1 සමානයි x2 වෙන්න ඕනේ. හේතුව f inverse y should be unique. ඒ කියන්නේ x1 සමානයි x2 වෙනවා. එතකොට මොකද්ද? අපි ගත්තේ f x1 සමානයි f x2 කියලා උඩ ස්ටෙප් එකේ. මෙතනින් ගත්තේ අපි f x1 සමානයි f x2 කියලා. අපිට ආවේ මොකද්ද? x1 සමානයි x2 කියන එක. මේ තියෙන්නේ onto function එකක definition එක. Therefore f is 1 to 1 function එකක definition එක. definition බලුවම වෙනවා මේ තියෙන්නේ අපි 1 to 1 function එක define කරේ fa1 සමානයි fa2 නම් a1 සමානයි a2. මෙතනත් එතකොට මේ දෙන්න සමානයි කියලා ගත්තාම අපිට ඇවිල්ලා තියෙනවා x1 සමානයි x2 කියලා. ඒ කියන්නේ f කියන function එක 1 to 1 function එක. එතකොට f කියන එක onto වුණා, f කියන එක 1 to 1 වුණා. ඒ කියන්නේ therefore f is a bijection. ඒක තේරුණා. මම onto කියලා ගත්ත එක තේරුණා තමයි මම පොඩ්ඩක් xy මාරු කරගෙන පැටලුණා. මෙතන අපි f inverse කියන එක function එකක් නම් අපි f inverse function එක define කරේ inverse function එකේ definition එක දිහා බලන්නයි f කියන්නේ a වලින් ඉඳන් b ට function එකක් නම් b වලින් ඉඳන් a ට තමයි f inverse තියෙන්නේ.
අපි F inverse කියන්න පුළුවන් FA සමානයි B වෙද්දී F inverse B A කියලා කියන්නේ. ඒතකොට මෙතන අපි කියලා තියෙනවා හැම y අගයකටම අදාළව x කියලා වැලියු එකක් තියෙනවා F inverse y සමානයි x. ඒකෙන්ම අපි දන්නවා එහෙනම් මේකත් වෙනවා කියලා. හැම y අගයකටම අදාළව x කියලා වැලියු එකක් තියෙනවා. ඒතකොට onto function එකක් කියන්නේ හැම මේකේ b අගයකටම අදාළව a වැලියු එකක් තියෙනවා මේ රිලේෂන්ෂිප් එක තියෙන විදිහට. මේ සම්බන්ධය තියෙන විදිහට. එහෙනම් ඒක තියනවා නම් onto වෙනවා. ඒතකොට මෙතන තියෙන්නේ ඒකම තමයි. ඒතකොට මේ ස්ටෙප් එකෙන් මේක ගත්තා. ඒකින්ද f කියන එක onto වෙනවා. ඒතකොට f inverse function එකක් නම් f කියන කෙනා onto and 1 to 1. ඒ කියන්නේ f කියන කෙනා bijection එකක් වෙනවා. ඊට පස්සේ දැන් අපි එක පැත්තකට පෙන්නුවා. මෙහි ඉඳන් මෙහෙට පෙන්නුවා. දැන් අපි ගමු f is a bijection. Assume f is a bijection. කියන කෙනා bijection එකක් නම් අපි පෙන්වන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ පැත්ත මෙන්න මෙයාව final result එක විදිහට ගන්නවා. bijection. ඒතකොට bijection එකක් කියවම අපි ආයෙ දන්නවා onto කියන property එක තියෙනවා 1 to 1. ඒතකොට මේ properties දෙක තියෙන විදිහට අපි assume කරනවා. f to properties දෙක තියෙනවා කියලා අපි assume කරනවා. ඒතකොට බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. අපි මෙතනදී දැන් f inverse කියන්නේ b වල ඉඳන් ඒට තියෙන ෆන්ක්ෂන් එක. b වල ඉඳන් ඒට තියෙන ෆන්ක්ෂන් එක කියලා අපි දන්නවා. එතකොට අපි ගමු f inverse b b y වලින් පාවිච්චි කරනවා. f inverse y සමානයි x1. එතකොට y කියන්නේ b ගේ එලිමන්ට් එක. පස්සේ f inverse y. එතකොට දැන් මේ මෙතන අරන් තියෙන්නේ එකම y value එක f inverse එකම y value එක දෙන්නෙක්ට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ අතරම මේ කියන්නේ f inverse function එකක් නෙමෙයි කියලා අරන් තියෙන්නේ. ඒ කියන්නේ f inverse function එකක් නම් මෙහෙම වෙන්න බෑ අනිවාර්යෙන්ම මේ දෙන්න සමාන වෙනවා. එතකොට අපි බලමු මේ දෙන්න සමාන වෙනවද කියලා. x1 සමානයි y1 x1 සමානයි x2 වෙනවද කියලා ගත්තොත් එහෙනම් අපිට කියන්න පුළුවන් f bijection එක නම් f inverse function එකක් කියලා. එතකොට මම කිව්වා කලිනුත් වෙනවා f inverse y සමානයි x1 නම් අපිට කියන්න පුළුවන් f x1 සමානයි y. මෙතන y සමාන වෙනවා f x2. ඒ කියන්නේ මොකද්ද? f x1 සමානයි f x2. නමුත් අපි මෙතනදී ගත්තා f කියන්නේ 1 to 1 function එකක් කියලා. 1 to 1 function එකක් නම් මොකද්ද වෙන්න ඕනේ? fx1 සමානයි fx2 නම් ඒකෙන් කියන්නේ x1 සමානයි x2. හේතුව because f is 1 to 1. f is 1 to 1 හින්දා x1 සමානයි x2 වෙනවා. එහෙනම් අපි උඩ මොකද්ද ගත්තේ මෙතන? x1 x2 කියලා දෙන්නෙක් ගත්තා. ඒ දෙන්න සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ f inverse y කියන කෙනා එක unique x value එකකට මේ දෙන්න සමානයි. ඒ කියන්නේ therefore f inverse is unique කියන එක. දැන් එතකොට මේකෙන් අපි ෆන්ක්ෂන් එකක් f inverse ෆන්ක්ෂන් එකක් වෙන්න ඕන එක පාර්ට් එක කම්ප්ලීට් වෙනවා. මොකද අපි f inverse ෆන්ක්ෂන් එකක් විදිහට ඩිෆයින් කරද්දී කියන්නේ f inverse ෆන්ක්ෂන් එකක් විදිහට ඩිෆයින් කරනවා නම් for all y which is an element of p there exists x which is an element of මෙතන unique element එකක් තියෙන්න ඕනේ. එතකොට මේක unique වෙන්න ඕනේ a such that f inverse y
equal x. එතකොට මෙතන දැන් unique කියන part එක අපි පෙන්නුවා. one to one කියන property එක පාවිච්චි කරලා අපි පෙන්නුවා f inverse කියන කෙනා මෙහෙම x අගයන් දෙකකට නෙමෙයි සමාන වෙන්නේ අනිවාර්යෙන්ම එක x value එක. ඒ කියන්නේ unique කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් f කියන කෙනා onto නිසා අපි දන්නවා since f is onto f කියන ෆන්ක්ෂන් එක onto නිසා අපි දන්නවා onto කියන්නේ for all y හැම y අගයකටම අදාළව there exist x කියලා value එකක් තියෙනවා fx සමානයි y වෙන විදිහට. දැන් එතකොට මේක තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපි කලින් පෙන්නුවා unique x අගයක් තියෙන එක මෙන්න මෙහෙම. unique x value එකක් තියෙනවා f inverse y සමානයි x කියලා. මම දන්නේ මේ කොච්චර දුර තේරුණාද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් මේක මට පැහැදිලි කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ concept එක තේරෙන්නේ නැති. onto කියන function එකේ definition එක අපි හැම value එකකටම අදාළ වෙන්නේ. ඒ කියන්නේ අපි onto කියන function එක define කරද්දී කිව්වා හැම කියන්නේ මුළු d කියන set එකෙන්ම කියන්නේ a කියන set එකේ මේ පැත්ත relation එකේදී rf range එක සම්පූර්ණයෙන්ම b ට සමාන වෙන්නේ කියලා. ඊට පස්සේ අපි දන්නවා දැන් f inverse කියන function එක කියන්නේ මේකේ අනිත් පැත්තට තියෙන එක කියනවා. ඒකට b a. ඒකට f inverse function එක මෙහා function එකක් වෙන්න නම් function එකේ definition එක අනුව අපි දන්නවා domain එකේ හැම element එකකටම අදාළව x අගයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ f ඉස්සරහට තියෙන function එක f කියන function එක onto එකක් වෙන්න ඕනේ. f onto වුණොත් මේ හැම value එකම b වල තියෙන හැම value එකම cover වෙන්නේ. ඒක හින්දා f inverse එක function එකක් වෙන්න නම් මේ b වල තියෙන හැම element එකම මේ කියන්නේ f කියන කෙනා onto වෙන්න ඕනේ. b වල හැම element එකක්ම fx වලින් පෙන්වන්න ඕනේ. එතකොට මොකද්ද? එතකොට අපිට පෙන්වන්න පුළුවන් මෙතනින් f කියන කෙනා අපි ගත්තා onto and 1 to 1 කියලා. ඒක නිසා අපිට ආවා හැම y අගයකටම අදාළව unique x අගයක් තියෙනවා f inverse y සමානයි x වෙන විදිහට. ඒක ඇත්තටම මේකේ තේරුම් ගන්න ඕනේ මේ function එක inverse function එකක් ගනිද්දි වෙන්න ඕනේ මොකද්ද කියලා. ඒතකොට මේ proof එක මෙහෙම කියන්නේ ලොකුවට තේරුම් ගන්න කියන්නේ අදහස තේරෙනවා නම් ඇති. මේ රූපේ කියන දේ තේරෙනවා නම් ඇති. ඒ කියන්නේ f inverse කියන කෙනා කියන්නේ අපි f inverse කියන relation එක function එකක් වෙනවා. මෙයා ශ්‍රිතයක් වෙන්න නම් onto කියන එක වෙන්නත් ඕනේ 1 to 1 වෙන්නත් ඕනේ. ඒක ගැන මොකක් හරි පැහැදිලි කරනවා මම හිතන්නේ ඒක පොඩ්ඩක් අරගෙන තේරෙනවා මේ කියපු විදිහට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එතකොට මේ proof එක මම ඔයගොල්ලන්ට YouTube වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. proof එක මම step wise කරවන්නම්. මම proof එකක් කරලා දාන්න. slide එකකට දාන්න. එතකොට තේරෙනවද inverse function එකක් කියන්නේ? අන්කට inverse functions කීපයක් ගැන මම කලිනුත් එතකොට ඔය inverse function එකට ඔය 1 to 1 කතා කරද්දී inverse function කියන අදහස යන්නේ නැති ඒගොල්ලෝ අහපු function මේ ප්‍රශ්නත් එක්ක එතකොට පොඩි සරල examples ටිකක් කරන්නම් inverse function සම්බන්ධව. තව ටිකක් ඔළුව කියන්නේ පැහැදිලි වෙන්න පොඩ්ඩක් කියලා inverse කියන එකෙන් කියන්නේ. එතකොට අපි ගමු දැන් මෙච්චරලා පාවිච්චි කරපු example එක මේක වුණ සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න පුළුවන්. fx සමානයි x වර්ගය කියන function එක ගත්තම අපි දන්නවා ශ්‍රිතය මේ විදිහට යන ශ්‍රිතයක්. මම කිව්වා මේක අපි දැන් දන්නවා මේක මම f කියන කෙනා r වල ඉඳන් r ට define කරොත් එහෙම මම කලිනුත් හොඳට හරියට වෙන්නවා
මොකද්ද මෙයා on to නෙමෙයි 1 to 1 උත් නෙමෙයි not on to not 1 to 1 ඔය properties දෙකම මෙයාට නැහැ කියලා මම පෙන්නුවා මොකද r වල ඉඳන් යද්දි on to වෙන්න නම් මේ හැම value එකකටම අදාළව x value එකක් තියෙනවා නමුත් මේ values වලට අදාළව x values නැහැ හින්දා on to වෙන්නේ නැහැ මෙයාට අදාළව එක y value එකකට අදාළව x values දෙකක් තියෙනවා ඒකෙන් ඒක හින්දා 1 to 1 වෙන්නේ දැන් මේ වගේ එකකින් එතකොට අපිට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් කියන්න බෑ ඔයගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් දන්නවා ඇති අපි මේක ඉන්වර්ස් එක කියන්නේ ඇත්තටම වර්ගමූලය අපි y සමානයි x වර්ගය කියද්දි මෙච්චර ලියනවා x සමානයි වර්ගමූල y කියලා නමුත් මෙතනදී y වලට අපි ඍණාගයක් දැම්මොත් එහෙම අපිට real values එන්නේ නැහැ කීයටද ඉවර වෙන්නේ තව ගොඩක් නෑ අතරම මේ එක්සැම්පල් දෙකක් කතා කරලා මම ඒකට මම ඒතකොට ලිමිට්ස් කරන්න වෙන්නේ කම්පොසිෂන් ඔෆ් ෆන්ක්ෂන්ස් වලින් නවත්තන්න. ඔයගොල්ලන්ට දැන් පොඩ්ඩක් වෙලා ඉන්න පුළුවන් නම් ඉතින් මම දන්නේ ඔයගොල්ලෝ කොහොමද පොඩ්ඩක් ඔයගොල්ලන් ගෲප් එකේ කතා කරලා හරි මොකක් හරි මම දැන් ලිමිට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න බෑ හැබැයි දැන් ලිමිට්ස් කරොත් එහෙම ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ෆන්ක්ෂන් මේ ටික ඉවර කරාම 6:00 වගේ යනකොට ඉවර කරන්න පුළුවන්. එතකොට මෙතන අපි දන්නවා y වලට ඍණාගයන් තියෙද්දි ඒ කියන්නේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක r වල ඉඳන් අපි ඉන්වර්ස් f ඉන්වර්ස් මෙහෙම ලිව්වොත් එහෙම r වල ඉඳන් r ට ලිව්වොත් එහෙම මෙතන -1 වල ස්ක්වෙයාර් රූට් එක කියන එක රියල් නම්බර් එකක් නෙමෙයි වෙනවා. ඒක හින්දා අපිට මේක ඉන්වර්ස් රිලේෂන් එක ඩිෆයින් කරන්න බෑ. ඒකට මෙන්න මේ x සමානයි x වර්ගය කියන කෙනාට මෙන්න මේ ඩොමේන් එකේ ඉඳන් මේ කෝඩොමේන් එකට අපිට inverse relation එක f inverse does not exist. එහෙම කියලා අපිට මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඕන. මොකද අපි දන්නවා වර්ගමූලය කියන concept එක අපිට සෑහෙන තැන්වලදී පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි වර්ගමූලය කියන එක මේ විදිහට අපි මේ ෆන්ක්ෂන් එක කොටස් දෙකකට කල්ලා ඩිෆයින් කරනවා. අපි ලියනවා f inverse ඒ වගේම දැන් මට මෙතන කියන්න බැරි වුණා මේ අපි මේ රේන්ජ් එක වුණා මේ රේන්ජ් එක අරන් ලියන්න පුළුවන් නමුත් මෙතනදී අපි දන්නවා එකම එකම y value එකට අදාළව x values දෙකක් වෙනවා. ඒකින්ද අපිට ආයි මෙතනදී අපි ඔයගොල්ලෝ ගොඩක් තැන් වල දන්නවා ඉතින් අපි මූල 4 කිව්වහම අපි පාවිච්චි කරා මේක කියන්නේ ධන හෝ ඍණ මූල දෙක කියලා ධන හෝ ඍණ දෙක කියලා පාවිච්චි කරා. නමුත් ඒකෙන් මේක ෆන්ක්ෂන් එකක් නොවේ කියලා කෙලින්ම අදහස එනවා මොකද එකම y value එකට අදාළව ෆන්ක්ෂන් එකක් ඒ කියන්නේ separate values දෙකක් වෙනවා. ඒ කියන්නේ unique වෙන්නේ නැහැ. ඒක හින්දා අපි දන්නවා මේක කියන්නේ 1 to 1 නොවන නිසායි 1 to නොවන නිසායි ඔය හේතු දෙකම හින්දා මේ වගේ ෆන්ක්ෂන් එකක් ඉන්වර්ස් එක මේකට මේ රේන්ජ් එකේදී මේ ඩොමේන් එකේදී අපිට ඉන්වර්ස් එක ඩිෆයින් කරන්න බෑ. ඒක හින්දා මම f dash කියලා ෆන්ක්ෂන් එකක් ගන්නවා. f dash වලිනුත් කියන්නේ මේකම තමයි. f dash x සමානයි x වර්ගය. නමුත් මම f dash වල ඩොමේන් එක ගන්නවා බිඳුවේ ඉඳන් ධන අනන්තය වෙනකම්. එතකොට මේ ෆන්ක්ෂන් එක කොහොමද එන්නේ? මේ කොටස විතරයි. මේ කොටසයි අතර විතරයි කියන්නේ. එතකොට මේක දැක්ක ගමන් අපිට පේනවා හැම මේ රේන්ජ් එකේ මෙයාගේ හැම වැලියු එකකටම අදාළව අපිට x වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයා onto. ඊට පස්සේ හැම y වැලියු එකකටම අදාළව එක x වැලියු එකයි තියෙන්නේ. ඒ කියන්නේ 1 to 1. ඒක නිසා අපිට
මෙයාගේ ඉන්වර්ස් එක ඩිෆයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ f inverse කියලා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට මේකේ ඉඳන් මේ පැත්තට බිඳුවේ ඉඳන් එතකොට මේ අතර ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මෙතනදී වෙන්නේ අපි x වර්ගය සමානයි y කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් f inverse y සමානයි. එතකොට මෙතන අපි දන්නවා වර්ගයේ ඉන්වර්ස් එක කියන්නේ වර්ගමූලය සමානයි x වෙනවා කියලා. එතකොට මෙතනදී මේ y කියන්නේ ධනාගය. මේක හින්දා අපිට මේ වැලියු එක මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මට ඕක දැන් ඒතකොට මේ එක කොටසයි ගත්තේ මෙතන. අපිට තව කොටසකට ඩිෆයින් කරන්න පුළුවන්. මේ විදිහට ගන්න. f f double මෙතන double bar කියන ෆන්ක්ෂන් එක මම ගන්නවා x වල අපි අනිත් පැත්ත ඉතුරු වෙච්ච පැත්ත බිඳුවේ ඉඳන් ඍණ අනන්තය වෙනකම් තියෙන රේන්ජ් එකේ ඉඳන් ඒ කියන්නේ මේ පැත්ත මේ තියෙන්නේ බිඳුවේ ඉඳන් ඍණ අනන්තය වෙනකම් තියෙන රේන්ජ් එක සෝරි ඩොමේන් එක මෙතන ඉඳන් පස්සේ මේ පැත්ත. එතකොට මේ කියන්නේ එතකොට ඒ කියන්නේ එකම ෆන්ක්ෂන් එක අපි කොටස් දෙකකට කඩනවා. මොකද අපිට ඒ කියන්නේ ඉන්වර්ස් කියන සම්බන්ධය ගන්න ඕන හින්දා. එතකොට මේකෙදී අපිට පේනවා හැම y value එකටම අදාළව x value එකක් තියෙනවා. හැම y value එකකටම. මොකද මේ රේන්ජ් එකේ තියෙන හැම y value එකකටම අදාළව x value එකක් තියෙනවා. ඒ වගේම y value එක unique x value එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඉන්වර්ස් එක පවතිනවා. මෙයාගේ ඉන්වර්ස් එක ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට මෙයාගේ ඉන්වර්ස් එක වෙන්නේ ඉන්වර්ස්. මෙතනදී අපි x කියන එක ලියන්නේ. මේක ඉන්වර්ස් එක තියෙන්නේ මේ පැත්තේ ඉඳන් මෙහෙට. බිඳුවේ ඉඳන් ධන අනන්තය කියන පරාසයෙන් ඉඳන් බිඳුවේ ඉඳන් ඍණ අනන්තයට. එතකොට මේක අපිට වෙන්නන්න පුළුවන් f inverse අපි fx ගත්තනේ මෙහෙම කියලා fx සමානයි x වර්ගය සමානයි y නම් f මේකේ ඉන්වර්ස් එක ඒ කියන්නේ y මේක සමාන වෙනවා මෙයා ධනාගයක්. නමුත් වැලියු එක එන්නේ ඍණාගයකට. ඒ කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් y වර්ගමූල y වල ඍණ වැලියු එක ඒක සමාන වෙනවා මේ රේන්ජ් එකේ තියෙන x වැලියු එකකට. එතකොට මෙයා ඍණාගයක්. එතකොට අපිට පේනවා මුකුත් ඍණ මූල වෙන ප්‍රශ්නයක් එන්නේ නැහැ. y කියන්නේ ධනාගයක් කියලා වර්ගමූලය අරගෙන ඒකේ ඍණ අගය තමයි ගන්න. එතකොට මේක පොඩ්ඩක් රූපයක් ඇඳ වර්ගය සිද්ධ කියන එක දෙකට අල්ලලා කොහොමද ඒක කරන්න කියලා බලන්න. එතකොට ඕකම අපිට කතා කරන්න පුළුවන් sin කියන ෆන්ක්ෂන් එකට. කියන්නේ g සමානයි sin gx සමානයි sin x කියන ෆන්ක්ෂන් එක ওই විදිහටම කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් කරලා
බලන්න. එතනයි කොහෙවත් තිබුණා. එතකොට මේ sin කියන්නේ මෙන්න මෙහෙම ෆන්ක්ෂන් එකක්. එතකොට මේක දැක්කම මම කලින් මේක ගැන කතා කරා. මම පෙන්නුවා අපිට මේක ඩිෆයින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට රේන්ජ් එක. අපිට මේක පරාස දෙක ඩිෆයින් කරන්න පුළුවන්. g කියන්නේ r වල ඉඳන් ඍණ 1 ධන 1. එතකොට මේකෙදී මෙයා on to හරි. මේ විදිහට ඩිෆයින් කරාම මම කිව්වා on to okay කියලා. නමුත් 1 to 1 වෙන්නේ නැහැ. මොකද එක වැලියු එකකට අදාළව මේ වැලියු එකට අදාළව x values ගොඩක් තියෙනවා. ඒක හින්දා 1 to 1 වෙන්නේ නැහැ. එතකොට මේ ෆන්ක්ෂන් අපි දැන් කතා කරා බයිජෙක්ෂන් එකක් වෙන්න නම් මේ ප්‍රොපර්ටිස් දෙකම තියෙන්න ඕනේ. හින්දා මෙයා not a bijection. මෙයා බයිජෙක්ෂන් එකක් නෙමෙයි. බයිජෙක්ෂන් එකක් නෙමෙයි නම් f අපි කියවනේ g bijection එකක් නම් g inverse function එකක් වෙනවා. නමුත් මෙයා bijection එකක් නෙමෙයි නම් g inverse not a function. එතකොට g inverse function එකක් නෙමෙයි. නමුත් අපිට මෙයාව function එකක් විදිහට පාවිච්චි කරන්න ඕන වෙලාවල් වෙනවා. ඔයගොල්ලෝ මොකද ඒ ලෙවල් කාලෙත් මේ sin inverse හොයන එක කරලා තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට අපිට මෙයාගේ පරාසය ආයි ලිමිටඩ් ඒ කියන්නේ පරාසය ලිමිට් කරලා අපි මෙයාව 1 to 1 ෆන්ක්ෂන් එකක් on to කියන එක හරි මේ රේන්ජ් මේකට අදාළව on to කියන එක true වෙනවා 1 to 1 කරන්න අපි ගන්නවා මේ රේන්ජ් එකේ හැම අගයක්ම රිප්‍රසන්ට් කරන්න පුළුවන් රේන්ජ් එකේ හැම අගයක්ම රිප්‍රසන්ට් කරන්න පුළුවන් x වල පරාසය එහෙම නැත්නම් ඩොමේන් එකක් තෝරගන්නවා sin වලට තෝරගන්න පුළුවන් හොඳම ඩොමේන් එක තමයි ඍණ π බෙදීම 2 ඉඳන් π බෙදීම 2 වෙනවා. එහෙනම් අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම g dash කියලා ගන්නම්. මේකත් g dash x කියන්නේ g sin x තමයි. නමුත් මෙතනදී මම ඩොමේන් එක වෙනස් කරනවා. ඩොමේන් එක තියෙන්නේ ඍණ π බෙදීම 2 ඉඳන් π බෙදීම 2 වෙනවා. ඒකේ ඉඳන් ඍණ 1 ඉඳන් ගන්න. එතකොට අපිට මේක 1 to 1 on to and 1 to 1 දෙකම වෙනවා. මේක graph එකක් විදිහට අඳුත් එහෙම අපිට ගන්නවා මේ කොටස විතරයි අයිති වෙන්නේ. මෙතන ඍණ π බෙදීම sorry ධන π බෙදීම 1 මෙතන ඍණ π බෙදීම 2 එතන x එතන y මේ තියෙන්නේ 1 එතන -1 එතකොට මේ රේන්ජ් එකේදී කිසි ප්‍රශ්නයක් නැහැ 1 to 1 on to properties දෙකම තියෙනවා හැම y අගයකටම අදාළ unique x value එකක් එන්නේ ඒක හින්දා අපිට දැන් කියන්න පුළුවන් g මේක ඉන්වර්ස් එක exist පවතිනවා. එතකොට අපි ගත්තේ x සමානයි sin x සමානයි y කියලා. එහෙනම් g inverse y ලියන්න පුළුවන් sin inverse y සමානයි x කියලා. එතකොට මෙන්න මේ define කරපු මේ domain එක වෙනස් කිරීමෙන් අපිට inverse එකක් නොවිච්ච sin function එක inverse එකක් තිබ්බේ නැති කියන්නේ inverse function එකක් තිබ්බේ නැති sin කියන කෙනාට inverse එකක් දෙන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට තමයි මෙච්චර කල් inverse function කරද්දී අපි ඔය range එකේ තියෙන value එකක් ගන්න එක තමයි කරන්නේ. මේකම ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේ විදිහටම. ඒතකොට cos ත්‍රිකෝණමිතිය මෙයා මම ත්‍රිකෝණමිතියට ඔය කරපු part එකම තමයි මම පොඩ්ඩක් functions කියන පැත්තෙන් අදහස දුන්නේ.
එතකොට සෝරි මේ තියෙන sin cos කියන්නේ මේ විදිහට. එතකොට ඔයගලන්ට cos වලට fx සමානයි cos x උත් කොයි ඩොමේන් එකද කොයි ඩොමේන් එකද ගන්න ඕනේ කියලා. එතකොට මේකට ඔයගොල්ලෝ මේක හදලා බලන්න. මේ අභ්‍යාසයක් විදිහට කරලා බලන්න. එතකොට මේකෙදී අපිට එනවා බිඳුව පයි කියන ඩොමේන් එකේ ඉඳන් ඒ තියෙන්නේ රේන්ජ් එක ඍණ එකේ ඉඳන් ධන එක කියන රේන්ජ් එකට හදන්න. ඒක tan වලට හදන්න පුළුවන්. tan ෆන්ක්ෂන් එක තියෙන්නේ ඔය ඕනම කෙනෙක්ට. එතකොට tan වලට අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ ඩොමේන් එක. එතකොට fx සමානයි මේක කළා බලන්න. එතකොට තේරෙනවා ටිකක් sin වලට මම පෙන්වන්නේ. එතකොට cos වලටයි tan වලටයි කළා බලන්න. එතකොට tan වලට අපිට ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතන ඒත් sin වල ඩොමේන් එකම ගන්න පුළුවන්. ඉතින් ඍණ ඉතින් මෙතනදී මුළු රියල් නම්බර් ලයින් එකම අහු වෙනවා රේන්ජ් එකට. ඍණ 5 බෙදීම දෙකේදී ඍණ අනන්තයට යනවා. ධන 5 බෙදීම දෙකේදී ධන අනන්තයට යනවා. තව එතකොට පොඩි තියරි පාර්ට් එකක් තියෙන්නේ composition of functions. මේකත් දන්න දෙයක්. එතකොට මේක මේ මොකක්ද කියලා තමයි කියන්නේ මේ composition of functions. functions වල කොහොමද composition එක කියන්නේ? composition කියන්නේ එකතුව composite වගේ වචන සමහරට දන්නේ නැති මේ. ඒකට composition එකක් ගන්නවා කියන්නේ දෙන්නෙක්ව කීප දෙනෙක්ව එකට එකතු කිරීමක් තමයි composition එකකදී. ඒ කියන්නේ සරල තේරුම. ඒකට අපි functions වල composition එකක් ගන්න කොහොමද කියලා බලමු. එතකොට මම define කරනවා g කියලා function එකක්. g කියන්නේ a කියන set එකේ ඉඳන් b කියන set එකට තියෙන function එකක්. ඒ වගේම මම f කියලා function එකක් define කරනවා b කියන set එකේ ඉඳන් c වලට තියෙන. එතකොට මේ දෙන්නම g f කියන දෙන්න functions. එහෙනම් මම කියනවා f naught g කියන function එක. f naught මේ f naught කියන එකෙන් කරන්නේ මම මේ functions දෙක composition එකක්. එහෙම නැත්නම් combine කරන එක. මම කියනවා f naught g කියන function එක එහෙනම් a වල ඉඳන් c වලට. a වල ඉඳන් b වලට තිබුණා, b වල ඉඳන් c වලට තිබුණා. f naught g කියන්නේ a වල ඉඳන් c වලට තියෙන function එකක්. මේක f naught g කියන එක අපි දන්න විදිහට ලියනවා. ඊට කලින් හම්බෙච්ච විදිහට f gx කියන කෙනාට fx කියන ෆන්ක්ෂන් එක යොදන්න තියෙනවා. එතකොට අපි බලමු මොකක්ද මේක graphical representation එක. So functions තුනක් ගැන අපි කතා කරන්නේ. a b c කියන functions තුන තියෙනවා. එතකොට අපි දන්නවා g කියන ෆන්ක්ෂන් එකෙන් කියන්නේ g කියන්නේ a වල ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම a ගේ හැම එලිමන්ට් එකකටම අදාළව ෆන්ක්ෂන් එක ඩිෆයින් කරපු විදිහට a ගේ හැම එලිමන්ට් එකකටම අදාළව b ගේ එලිමන්ට් එකක් තියෙනවා. මම කිව්වා රේන්ජ් එක අනිවාර්යයෙන්ම b ට සමාන වෙන්න ඕනේ නැහැ. නමුත් a ගේ හැම එලිමන්ට් එකක්ම b ගේ මේකට අයිති වෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ g කියන ෆන්ක්ෂන් එක. ඊට පස්සේ f කියන ෆන්ක්ෂන් එක ගත්තාම f කියන්නේ b ගේ හැම එලිමන්ට් එකක්ම මේ වෙන පාඩම් දෙන්න. b ගේ හැම එලිමන්ට් එකක්ම c ගේ හැම එලිමන්ට් එකකටම අදාළ c ගේ
එලිමන්ට් එකක් තියෙන්න ඕන. එතකොට මේ තියෙන්නේ f කියන ෆන්ක්ෂන් එක. එතකොට f not g කියලා කියන්නේ මෙතන අපි ආවනේ. මෙන්න g මේ තියෙන gx කියන රේන්ජ් එක. ඒකට අපි f කියන එක යොදනවා. එතකොට මේ තියෙන gx මෙතන තියෙන gx. එතන ඉඳන් අපි මේකට f කියන එක යදුවාම අපිට එනවා මේ තියෙන්නේ f not gx. අපි අතරම මේ විදිහට දැක්කම උගලන මතක නැති මේ වගේ ගොඩක් තැන්වල පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේකෙදි වෙන්න ඕනේ මෙයාගේ රේන්ජ් එක b වල සබ්සෙට් එකක් හෝ b වලට සමාන හෝ b වල සබ්සෙට් එකක් වෙන්න ඕනේ. හදිස්සියවත් අපි දැන් මම එක්සැම්පල් එකක් පාට කියන්නම්. මෙයාගේ සබ්සෙට් එකක් වුණොත් එහෙම අපිට සෝරි මම මෙතන ගන්න. ඔර මේක එතකොට අපිට මේක බලලා කියන්න පුළුවන් a වල රේන්ජ් එක අපි r sorry මේ කියන්නේ g කියන ෆන්ක්ෂන් එකේට යදුවාම එන රේන්ජ් එක කියන rg කියන එකයි ඊට පස්සේ මෙයාගේ ඩොමේන් එක. ඒ කියන්නේ f කියන ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක df කියන එකේ ඉන්ටර්සෙක්ෂන් එක නල් සෙට් එකක් නොවි තියෙනවා. නිශ්ශූන්‍ය කුලකයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමතිස්සෙම මෙයාගේ රේන්ජ් එකටයි මෙයාගේ ඩොමේන් එකටයි පොදු අවයවයක් තියෙන්න ඕනේ. මෙන්න මේ f not g කියන එක අපිට ප්‍රකාශ කරන්න. කියන්නේ මේක පවතින්න නම් g කියන ෆන්ක්ෂන් එකේ කියන්නේ a වලින් ඉඳන් b ට තියෙන ෆන්ක්ෂන් එකේ රේන්ජ් එකයි b වලින් ඉඳන් c ට තියෙන ෆන්ක්ෂන් එකේ ඩොමේන් එකයි අතර තියෙන්න ඕනේ මේ කියන්නේ නිශ්ශූන්‍ය කුලකයක් තියෙන්න ඕනේ. ඒ දෙන්නගේ ඉන්ටර්සෙක්ෂන් එක. අපි බලමු මේක එතකොට එක්සැම්පල් එකකින් පෙන්නන්න. මොකද ඒකෙන් කියන්නේ. මම එතකොට ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරනවා. එතකොට අපි ගමු gx කියලා ෆන්ක්ෂන් එකක් x වර්ගය ධන 1. එතකොට අපි දන්නවා මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ මේ විදිහේ මෙතන එක තියෙනවා. ඊට පස්සේ fx කියන ෆන්ක්ෂන් එක අපි ඩිෆයින් කරමු ඍණ x වර්ගය ඍණ 1 කියලා. මම මෙතන මේ පොඩක් ඩොමේන් එකයි රේන්ජ් එකයි මේ දෙන්නගේ ඇරේන්ජ් කරන්න ඕනේ. අපි ඕන රිසල්ට් එක ගන්න ඕනේ. මේක ගත්තොත් මම පොඩ්ඩක් මට තියෙන එක්සැම්පල් එකක් හොයගන්න බැරි වුණා. මම ඒකට එක්සැම්පල් එකක් දාන්නම්. නැත්නම් මට අර එක්සැම්පල් එක මතක් කරලා ගියද්දී ඒක වෙලා එනවා හිතන්න. එතකොට මේකදී කරන්න තියෙන්නේ අපිට පොඩක් රේන්ජ් කියන්නේ සමහරවිට අපිට මෙහෙම ලියන්න පුළුවන් මේ වගේ ෆන්ක්ෂන් එකක් රේන්ජ් එක පොඩ්ඩක් වෙනස් කරලා ඒකෙන් කියන්න පුළුවන් මට ඒ කියන්නේ සමහරවිට ගන්න පුළුවන් අපි g කියන්නේ r වල ඉඳන් r තමයි r+ වලට ලියනවා. අපි f කියන එක්කෙනාගේ
රේන්ජ් එක ලිව්වොත් එහෙම r minus වල ඉඳන් එතකොට අපි ගන්නෙ කොටසක් විතරයි r minus වල ඉඳන් r minus වලට ලිව්වොත් එතකොට අපි දන්නවා මේ දෙන්නගේ පොදු එලිමන්ට් එකක් නැහැ. ඒක හින්දා මේ වගේ ෆන්ක්ෂන් එකකට එතකොට මම මෙතනදී කොටසක් විතරයි ගන්නවා. එතකොට මේ ෆන්ක්ෂන් එක වෙන්නේ මෙයාගේ මේ පාර්ට් එක නැහැ. fx වල මේ පාර්ට් එක නැහැ. gx වල මේ පාර්ට් එක. ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලන්න පුළුවන් සමහරවිට මෙන්න මේ දෙන්න එතකොට r plus r minus මේ දෙන්නගේ පොදු අවයවයක් නැහැ. ඒක හින්දා අපිට මේ වගේ අවස්ථාවකට f not g කියන එක ලියන්න බෑ. ඒ වගේ එක්සැම්පල්ස් තියෙනවා මම පුළුවන් නම් මේ ස්ලයිඩ් එකට එක්සැම්පල් එකක් දාන්නම් මේකේ මේ එකත් එක්ක. එතකොට මම එහෙම ලියන්න පුළුවන් එක අවස්ථාවකට පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. මම g කියලා ෆන්ක්ෂන් එකක් ගන්නවා රියල් නම්බර් ලයින් එකේ r වල ඉඳන් r වලට ෆන්ක්ෂන් එක තමයි gx කියන්නේ x වර්ගය ඍණ 5යි x. ඊට පස්සේ f කියලා ෆන්ක්ෂන් එකක් මම ඩිෆයින් කරනවා. ඒකත් r වල ඉඳන් r වලටම තියෙන එක. fx සමානයි x ගණය. එතකොට අපි දන්නවා මේ දෙන්නගේ මෙයාගේ g වල රේන්ජ් එකයි f ගේ ඩොමේන් එකයි ඉන්ටර්සෙක්ෂන් එක null set එකක් නෙමෙයි. ඒකින් හින්දා මෙයාට අපිට g not f not g හරි g not f හරි කියන්න පුළුවන්. එතකොට f not g not f අතර වෙනසක් තියෙනවා. එතකොට f not g x කොහොමද කියන්නේ? මම කිව්වා f g x. එතකොට දැන් මෙතනදී දැන් මම ඉතින් ලොකුවට කතා කරේ නැහැ. ෆන්ක්ෂන් එකක් කියන්නේ f කියලා කිව්වහම කියන්නේ අපි මේ දෙයට මේකට කරන දේ. f වලින් කියන ෆන්ක්ෂන් එකක් කියන්නේ ෆන්ක්ෂන් එකට වැලියු එකක් නැහැ. ෆන්ක්ෂන් එකකින් කියන්නේ අපි කරන දේ මොකක්ද කියලා. එතකොට මෙතනදී gx මුලින්ම gx කියන්නේ මේ වැලියු එක. ඍණ මේ වැලියු එකට f කියන ෆන්ක්ෂන් එකේදී කරන්නේ එයාට දෙන ඉන්පුට් එක අපි ගණයක් කරනවා. එහෙනම් මෙන්න මේක තමයි කරන්නේ. එතකොට f not gx කියන්නේ x වර්ගය ඍණ 5යි x වල ගණය. අපිට මේකත් ගන්න පුළුවන්. g not f. එතකොට අපි g not f කියන එක ලියුවේ g f x. එතකොට fx වලට තියෙන වැලියු එක fx වලට අපි දන්නවා x ගණය. ඒක මෙයාට ඉන්පුට් එකක් විදිහට දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? x ගණය මෙතනට x ගණය x වෙනකොට x ගණය ආදේශ කරනවා වර්ගය ඍණ 5යි x ගණය. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් g not f x කියන්නේ x වල 6 ඍණ 5යි x ගණය කියන එක. එතකොට හැමතිස්සෙම මතක තියාගන්න මේක ලියන්න නම් මෙන්න මෙයාගේ රේන්ජ් එකයි මෙයාගේ ඩොමේන් එකයි අතර ඉන්ටර්සෙක්ෂන් එක null set එකක් නොවි තියෙන්න ඕනේ. දැන් මම කොහොමද දිනනවා? හරි දැන් නවත්තනවා. දැන් මෙතන ඉවරයි. මට එතකොට පොඩි ෆන්ක්ෂන් ඇල්ජිබ්‍රා කියලා පාර්ට් එකක් තියෙනවා. මම ඒක කියලා යන්නම්. ඒක එතකොට දාන්න දෙන්නේ function algebra. The function algebra වල කියන්නේ පොඩ ඒක නිකන් abstract idea එකක් තියෙනවා. f ධන x වල f ධන g කියන්නේ f comma g කියන්නේ functions දෙකක්. මේ දෙන functions නම් අපිට මේක ලියන්න පුළුවන් fx ධන gx කියලා. ඊට පස්සේ f minus gx ලියන්න පුළුවන් fx minus gx. ඒක මෙයා මෙච්චර කාල පාවිච්චි කරපු concept ඒ වුණාට දැන් මෙතනදී මෙහෙම කියලා දිනනවා.
එතකොට මෙතනදී මම පැහැදිලි කරන්නම් මොකක්ද කියලා. එතකොට f dot